නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තදීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණාතීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කරන අවස්ථාවට සහ සම්බන්ධ වෙන්නා වූ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ මෙම මොහොතේ අපට සවන් දීම සඳහා අවධානය යොමු කළා වූ ප්‍රඥා නාලිකාවේ ශ්‍රාවක ශ්‍රාවිකා බවතුනි මේ පඨම සහ ဒုတိ අතදීප සූත්‍රවල සඳහන් ප්‍රධාන ධම්ම පාඨයයි. ඉන් එහාටත් ඒකේ තිබෙන කාරණා පිළිබඳව මගේ මතකයේ තිබෙනවා පොතපත නැතත් විවරණය කරගෙන යන්න. ඒ තුල පොතපතේ සඳහන් කාරණයට වචනට තවත් ඇතුළතින් කොටසක්. එහෙම නැත්නම් ඒ වචනම ගන්න නැතුව ඒ වචන ඇතුළත වෙන දේ පිළිබඳව පැහැදිලි කරමින් මෙම ධර්මදේශනාව අලුතින් කරන්නට ගැඹුරින් කරන්නට මම කල්පනා කරන්නේ. මොකද මේවා අපි පළවෙනි වතාවට දේශනා කරපු ඒවා නෙමෙයි සමහරට 10 12 වතාවක් 20 වතාවක් විතර කියලා ඇති. නමුත් එහෙම කියලා නිහඬව ඉන්න විට යම් වචන පිළිබඳව විමර්ශනය වෙනවා. එහෙම එකක් තමයි මෙතන තිබෙන්නේ. දැන් මේක අත්තදීපා කියන එක තමා දිවයිනක් තමා පිළිසරණක් කියන වචනේ පාවිච්චි කරන්නේ. දීපා කියන පදය දීපේ ආලෝකයක් කියලා ගත්තත් හරි දීපේ දිවණක් කියලා ගත්තත් දෙකේම තියෙන්නේ ඒ වචන දෙකම යෙදෙන්නේ පාලියෙන් එහෙම තමයි. තමන්ට තමන් දිවයිනක් වෙන්න තමන්ට තමන් ආලෝකයක් වෙන්න. අතසරණ තමන් සරණ කරගන්න. අනඤ්‍ය සරණා පදේ තමයි වෙනත් කෙනෙක් සරණ කරගන්න එපාද? එහෙම තමයි පොතේ තියෙන්නේ. වෙනත් දෙයක් සරණ කරගන්න එපාද කියන එක. මේව තමයි අපි නිහඬව ඉන්න වෙලාවට අපේ විමර්ශනයට යොමු වෙන දේවල්. දැන් අත්ත තමා නම් තමා කවුද? තමා යනු ශරීරයේද? නැත්නම් තමා කියන පදයෙන් කුමක්ද කියවෙන්නේ? ඒකනේ ගැටලුව. දිවණක් කරගත යුත්තේ තමා කවුද කියන එක හොයන්න වෙනවා. එතකොට තමා සරණ කර ගැනීමකින් තොරව අන්‍ය සරණය අන්‍ය දේවල් වල සරණය කුමක්ද කියලා හොයන්න වෙනවා. පොඩි උදව්වක් එනවා. අතන අත්තදීපා කියන එක අතන ධම්මදීපා කියලා තියෙන්නේ ඒකම වෙන්න ඕනේ. ධම්ම සරණා අනඤ්‍ය සරණා. මේ ගැඹුරු ධර්ම කාරණයක්. මේ තේරුම් ගන්නට අපි පුද්ගල විවරණයක් තුළ පුද්ගලයා තමා කොට අරන් පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපේ ධර්ම දේශනාවල අපි පැහැදිලි කරලා තිබෙනවා මෞකසෙන් බිහි වී ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා පෙනුනාට තථාගතයන් වහන්සේම කයේ අවුරුදු 60ක් 70ක් යනකට කෙනෙක් ඉන්න නිසා කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඒ කය තුල සිදුවෙනා වූ ක්‍රියාවලියේ සිත නිරන්තරයෙන්
වඳුරෙකුගේ චරිතයක් නිරූපණය කරනවා කියලා තිබෙන්නේ. වඳුරා එක අත්තකින් අනිත් අත්තට පනිනකොට තිබුණ අත්තේ නෙමෙයි අනිත් එකේ ඉන්නේ. අතු දෙකක කොවිලාවක් නැහැ නේද එතකොට. අතු දෙකක නැහැ වගේ සිත අරමුණු දෙකක නැහැ. අරමුණු තිබෙන්නේ කොහෙද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ මේ හයෙන් එකක. එතකොට ඒ අරමුණ උනත් ඇසේ අරමුණෙන් කනේ අරමුණට වෙනස් වෙනව නෙමෙයි ඇස තුලත් අරමුණෙන් අරමුණට මේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ පැහැදිලි වෙන්නේ කය දි รา යන බැවින් කයේ අසාරත්වයක් පේන බැවින් ඒ නිදහස් වීමේ කැමැත්තක් සමාජයට තියෙනවා. නමුත් සිතට ආදේට ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං මනසයයි කියනු ලැබෙයිද සිත කියනු ලැබෙයිද විඥානයයි කියනු ලැබෙයිද ඒකට ආපු දේ. එතකොට ඒකට ආපු දේ කියන එක ජීවිත කාලෙම තියෙන එකක් නෙමෙයි. ඒ මොහොතට එන දේ. ඇසේ උදව්වෙන් කනේ උදව්වෙන් නාසයේ උදව්වෙන් දිවේ උදව්වෙන් එහෙමත් ගන්න වෙනවා. මොකද ඇස කන නාසය දිව කය කියලා දොරවල් පහක් තියෙනවා අරමුණු ගන්න නැති. ඒ දොරවල් පහට සිත පිහිටනවා සිත අරමුණු රස විඳිනවා කියලානේ කියන්නේ. එතකොට සිතට ආපු දේ කියන්නේ ඒ මොහොතේ එන දේ. අනේ එන දේ මුල් කොටගෙන තමයි අපි මේ චර්යාව පවතින්නේ. අපි ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් ඒ සිතරෙන අරමුණ මගින් තමයි අපි කය වචන මෙහෙවන්නේ. අරමුණ රූපයක්, අරමුණ ශබ්දයක්, අරමුණ ගන්ධයක්, අරමුණ රසයක්, අරමුණ ස්පර්ශයක්. ඒ පස් දොරට අනුබද්ධව. අරමුණ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, බයක්, කනගාටුවක්, දුකක්. ඒකට එනදී. දැන් බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ඉගැන්වීම තමයි ඒකට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයාට කවදාවත් බෑ. පෘථග්ජන භාවයට කවදාවත් බෑ. ඒකට ආපු දේ මම කියන මුලාව ඔහු හඳුනාගන්නේ නැහැ. එතකොට ඒ මුලාවෙන් මිදීමේ මඟ තමයි පෘථග්ජන භාවයෙන් එහා පැත්තට ආර්ය භාවය තුළ විවෘත වෙන්නේ. දැන් ඒ මම කවුද? මම සාමාන්‍යයෙන් කීප වතාවක් කියලා තිනවා ඒ මම යන්නත් නෙමෙයි කයන්න යන්නත් නෙමෙයි කියලා. සමාජයට මතක හිටින්න එහෙම කියන්නේ. මා හිතන්නේ මෙන්න මෙතන තමයි අර අනන්‍ය සරණා තියෙන්නේ. අත්ත දීපා අතහැරෙන්නේ. දීපා දිවයිනක් පිහිටක් කියන එක අතහැරලා අනන්‍ය සරණය තමයි සාර පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ. මේක අපට තේරෙන භාෂාවෙන් ඉදිරියෙන් පුද්ගලයෙක් ඉන්නවා එයාගේ සරණ යනවා කියන වචනේ ගන්න එපා. ඒක සාමාන්‍යයෙන් කියලා දෙන්න පුළුවන් අපිට දරුවන් වශයෙන් හැදෙන වෙන්නකොට මව්පියන් සරණ වෙලා තිබෙනවා. ගුරුවරුන් සරණ වෙලා තියෙනවා. රැකියාවක් දුන්නා නම් ස්වාමියා ඒ වගේ එහෙම පිහිටක් තිබෙනවා. ඒ සරණ නෑ කියන එක නෙවෙයි මෙතන පෙන්වන්නේ. ඒක සාමාන්‍ය සමාජයේ ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක්. නමුත් මෙතන බුදුන් වහන්සේ ඉගැන්වීම තුළ මම දකින්නේ දුකටපත් වීමෙන් මිදීම සඳහා සරණ කරගත යුතු අත්ත ඇති ස්වභාවය කුමක්ද? දුකටපත් වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගයේදී සාමාන්‍ය සමාජයේවත් අර පෘථග්ජන සමාජයේ අසුතවත් සරණ කරගන්නා වූ අන්න දේ කුමක්ද? අඤ්ඤ සරණා. අන්න එහෙමයි අපිට මේක ගැඹුරින් විවරණය කරන්න ඕන. දැන් ඉතින් අපට ළමා කාලේ පහුවුණන් පස්සේ එදා පටන්ම ප්‍රශ්න විසඳන්න තියෙන්නේ. ගෙදරත් ප්‍රශ්න විසඳන්න තියෙනවා, කෝච්චිත් ප්‍රශ්න විසඳන්න තියෙනවා, කාර්යාලෙත් ප්‍රශ්න විසඳන්න තියෙනවා, තමන් ළඟට යමෙක් ආවොත් ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න සහ පිළිතුරු සෙවීමනේ ජීවිතේම කියලා කියන්නේ. හොඳයි මේ ජීවන රටාවේදී මිනිසා විසින් මිනිසාට අයිති නැති අන්‍ය සරණයක් ගන්නවද ප්‍රශ්න විසඳා ගැනීම සඳහා? අන්න එතනයි හොයන්න තිබෙන්නේ. අර ඒ මොහොතේ එන අරමුණ කියන එක මේ සූත්‍රයේ සඳහන් කරන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් එන අරමුණ තුළ සිදුවෙනා වූ ක්‍රියාදාමය පහකට විස්තර කරලා ඇසේ රූපය මුල් කොටත් වේදනා සංඥා සංකාර පහ. කනේ ශබ්දය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. පංචස්කන්ධ ධර්මතාවය කියලා.
හරි පංචස්කන්ධ ධර්මතාවයට එන දේවල් මොනවද ඊට පස්සේ? අන්න එතන තමයි මේ සමාජය දුකටපත් වෙන්න සරණ කරගන්න දේ වැරුණාම දුකෙන් මිදෙන්න සරණ කරගන්න දේ දන්නේ නැහැ. අර අඤ්ඤ සරණා කියන එක තමයි මිනිස් සාමාන්‍ය සමාජයේ ගාව තිබෙන්නේ. දැන් බුදුන් වහන්සේ වදාරන්නේ අන්‍ය යන සරණ යන්න එපා. අනඤ්ඤ සරණ, අඤ්ඤ සරණා. ඒ අන්‍ය දෙයක සරණ යන්න එපායි කියන එක. දැන් අන්‍ය පුද්ගලයෙකුගේ නෙමෙයි එතකොට. අත්ත තමාගේ ස්වභාවයට අයිති නැති දෙයක සරණ තමයි අනඤ්ඤ සරණා කියන්නේ. අඤ්ඤ සරණා කියලා කියන්නේ. තමා ඒකට උත්තරයක් නැහැනේ. තමා කය නොවේ නම් තමා කෙස්ලොම් නිදත් නොවේ නම් තමා කියන පදයට අපතුලින් ගන්න ඕන අර්ථය මොකද්ද? අන්න එතකොට ඔය අත්ත කියන පදේ මං දකින්නේ අස්වාභාවික හැටියක් නෙමෙයි අපිටංග පවතින ස්වාභාවික ඇති හැටියක්. ඒ ඇති සැටිය සරණ කරගෙන ජීවත් වෙන්න කියනවා අරුණාම ඇති සැටිය ඉක්මවා යන විකෘතියක් සරණ කරගන්න එපයි කියන එක පෙන්වන්නේ. දැන් මේ සමාජය තුළට බුදුවරු විලිකලන්නා වූ රහස මේමයි. ජීවත් වෙන්න යාමේදී මිනිසුන් මේ අත්දීපය වෙනුවට තමන් සරණ කර ගැනීම වෙනුවට අනඤ්‍යම සරණ කරගන්නවා. ප්‍රශ්න විසඳීම සඳහා. ඒකේ ප්‍රභේද තිබෙනවා. ඒ ප්‍රභේදය අරන් බලන්න ඒ මොහොතට ගැටලුවක් විසඳා ගැනීම සඳහා සරණ කරගන්නේ ඒ ප්‍රභේදය නෙවෙයිද කියලා. ඒවා අපිට එක එක චරිත ආරම්භ බැලුවොත් වෙන වෙනම ගන්න පුළුවන්. පොදුවේ ගත්තොත් මිනිසුන් කොහොමද නැත්තම් සමස්ත සමාජය කටයුතු කරන්නේ? මා කියන්නම්. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, බයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්. හොඳයි ඒවා සරණ කරගන්න නැද්ද Tamanට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා? අපි මේක දැන් ශාස්ත්‍රීය පදේ ගනිමු. මේ දවස්වල නිරන්තරයෙන් ධර්ම දේශනාවල මම මේක ඉදිරිපත් කරනවා. කාමයන්ගේ ආසක්ත බව හේවත් ඒවැ සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යන විකෘති ස්වභාවය කාම විතර්කය. තව මොහොතක කෙනෙක් සමග ඇති වුණා වූ අකමැත්ත අහිත ව්‍යාපාද විතර්කය හේවත් තරහව. තව ටිකක් එහාට දියුණුනොත් එහෙම ඒ සඳහා තමන්ට තිබෙන පුංචි දෙයක පටන් ගුරුහරුමක මන්තරක ගුරුකමක පටන් යුද හමුදාව භාවිතා කරන අතිශය විනාශකාරී ආයුධය දක්වාම අවි ඝාතනය කිරීම සඳහා භාවිතා කරන්නා වූ විහිංසා විතර්කය. දැන් බලන්න අන්නර සාමාන්‍ය සමාජයේ මේව නේද සරණ කරගන්නේ කියලා. ඒකයි අඤ්ඤ සරණා. එතකොට ඒ තැන්වලදී බයෙන් කටයුතු කරනවා, තරහෙන් කටයුතු කරනවා, වෛරයෙන් කටයුතු කරනවා, ලෝභයෙන් කටයුතු කරනවා, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා, ගුණමකමින් කටයුතු කරනවා. බලන්න අඤ්ඤ සරණා නෙමෙයිද තියෙන්නේ කියලා සාමාන්‍ය සමාජයට. ඒ Taman නෙවෙයි. ඒ Taman කොටගත්ත වෙනත් දෙයක්. දැන් ඒකට එන දේ මම කියන පදෙන් හොයාගන්න බලන්න. තරහ ආපුවම එහෙනම් තරහ තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ මම කියලා. බය ආපුවම බය තමයි මම කියලා පෙන්වන්නේ. ලෝභය ආපුවම ලෝභය තමයි මම කියලා කියන්නේ. අන්නේ විදිහට Tamanගේ කය වචන මෙහෙවන්නා වෙන කෙනෙක් බවට පත් වුනහම අනඤ්‍ය සරණ වෙන කෙනෙකුගේ සරණ. ඒක අපිට හොයාගන්න පුළුවන් තැනකුත් තියෙනවා. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. අර ඒතං කියන්නේ කයට නෙවෙයි. එයට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ මොහොතේ ආපු අරමුණ තමයි ඒතං. ඒතං මම ඒක මගේ වුණා. ඒතං අහං අස්මින් ඒසෝ මම මගේ වුණා. ඒසෝ මේ අත්තා. ඒ පදෙත් හොඳට තේරුම් ගන්න. ආත්මයක් නෑ කියන වචනේ තමයි මම අහලා තියෙන සමාජයේ අනාත්ම කියන පදයට දීලා තියෙන සරල සිංහල අර්ථය. ඒක පුද්ගලයෙක් වශයෙන් බලලා වෙන්නේ නැති කයේ ආත්මයක් නෑ කියලා හිතනවා ඇත්තේ. නමුත් මෙතන බලන්න ඕනේ එහෙම නෙමෙයි. මේ අත්තා ඒ මොහොතට ආපු ද්වේෂයෙන් කටයුතු කිරීම
ද්වේෂය ආත්ම කොට ගැනීමයි. බයෙන් කටයුතු කිරීම බය ආත්ම කොට ගැනීමයි. වෛරයෙන් කටයුතු කිරීම වෛරය ආත්ම කොට ගැනීමයි. මේ අත්තා මගේ ආත්මය එතකොට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අරුණාම ශරීරය නෙමෙයි. අන්න මෙන්න සමාජයට බුදුරජාණන් වහන්සේනි උත්තමයෙක් පහළ නොවුනහම ප්‍රශ්න විසඳ ගැනීම සඳහා අනඤ්‍ය සරණාමයි තියෙන්නේ. ඉතින් මේ අනඤ්‍ය සරණා මේ ගෙදර භාවිතා වුණාම කටේ කිරිසුඳ ගියේ නැති කාලේ පුංචි දේවල් වලට මේ අමනාපයක් ඇති වුණාට අමනාපය දුරද ගෙනියන්නේ නැතුව එක කුස උපන් සහෝදර සහෝදරියන්සේ එක පිඟානේ එක යහනේ සෙල්ලම් කරන, කතා කරන, ක්‍රීඩා කරන, hina වෙන සෙනෙහසක් තියෙනවා. ඒකෙදි අර අනඤ්‍ය සරණා නැහැ. සෙනෙහස තියෙන්නේ. අනතුරුව මේ මිනිසාගේ ජීවිතයේ ටික ටික ආක්‍රමණය කරන ආත්මාර්ථය විසින්. Tamanට පමණක් කියන අනිත් අය ගැන නොසකන. මෙන්න මේ ආත්මාර්ථය හැමෙදී මේ සහෝදර පිරිස ඊට පස්සේ තමන්ට තියෙන දේවල් සම්බන්ධයෙන් බෙදා හදා ගන්නට බෙදීමේ අසාධාරණත්වය මුල් කොටගෙන වැඩියෙන් අයිති කර ගැනීම මුල් කොටගෙන ඔන්න දැන් අනඤ්‍ය සරණා එනවා. ඊර්ෂ්‍යාව, ලෝභය, ක්‍රෝධය, වෛරය පලි ගැනීම. අම්මලා තාත්තලා ගම්බින් බලලා පවුල් දෙකේ පසුබිම ගැලපෙනවයි කියලා, වයස ගැලපෙනවයි කියලා, උගත්කම් ගැලපෙනවයි කියලා ගලපනවා. ඔය පොතකක් තියනවලු 20ක්ද කොහෙද කොටු ගහලා ඒ 20න් 18ක් 15ක් ගැලපෙනවා නම් ඉතා හොඳයි කියලා වගේ 20ම ගලවන්න බෑ කියලාත් කියනවා. ඔය ගලපලා ඉතින් තීරණය කරනවා. හැබැයි ගලපලා එක්තැන කරපුවාම එදා ඉඳලා නොගැලපීම් මතුවෙන්න පටන් ගන්නවා. ගැලපීම්තර ගැටුමක් නැහැ. නොගැලපීම් එතන ලවුන් දුරස්ත කරනවා. මේ නොගැලපීම් මොනවද එතකොට? අනඤ්‍ය සරණා නේද? මට මම හිතන විදිහටයි ඉන්න ඕන, මම කියන විදිහටයි ඉන්න ඕන, නැත්නම් තරහෙන් කටයුතු තරහෙන් එහෙම තරහෙන් කටයුතු කිරීම, බයෙන් කටයුතු කිරීම, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීම ආදී වශයෙන් ඒ අනඤ්‍ය සරණා නේද? මම මේකයි දකින්නේ. ඒ නිසා මිනිස් සමාජය තමා සරණ කරගන්නේ නැහැ. ප්‍රශ්න විසඳීම සඳහා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සරණ කරගන්නවා. ඒ තමයි අඤ්ඤ සරණා. මේ සරණ කරගන්න එපා කියලා මේ කියන්නේ. ඒ වෙනුවට අත්දීපා තමන් දිවිනක් කරගන්න. ඒ වෙනුවට ධම්මදීපා ධම්ම සරණා. අන්න දැන් ධම්ම හොයන්න වෙනවා. ධර්මය කියන්නේ පොතපතද, ධර්මය කියන්නේ හොඳ දේද, ධර්මය කියන්නේ සූත්‍ර දේශනාද, ධර්මය කියන්නේ ගාථාද. ඊට එහාට යන්න වෙනවා. දැන් ඔය වක්කලි සූත්‍රය ගැනීම ගත්තොත් එහෙම ධර්මයේ දකීද බුදුන් දකී කියලා බුදුන් වහන්සේනේ වක්කලියට වදාරන්නේ. අනතුරුව ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගෙන යාමේදී පොත හරි සූත්‍රයක් හරි ගාතාවක් හරි කියලා පෙන්වන්නේ නැහනේ. පංචස්කන්ධයේ ආත්මය ධර්මය නොවේ. එමය පෙන්වන්නේ. අනේනම් පංචස්කන්ධයේ ආත්ම කොට ගන්නවා කියන එක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. පංච උපාදානස්කන්ධේ පවතිනා වූ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව මේ මොහොතේ සරණ කර ගැනීම අනඤ්‍ය සරණා. දැන් ධම්මං සරණං ගච්ඡාමි නෑ නේද? කවදාද මේ සමාජයේ Tamanට බුදුන් වහන්සේ වදාළ ධම්මං සරණං ගච්ඡාමි ලැබිලා නැති බව තේරුම් ගන්න. ඔබත් මමත් කටේ කිරිසොඳ ගියේ නැති කුඩාක් පුංචි කාලේදී ඕක ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඇති. ඒකට කවුරු හරි කියලා දීපු වචනයකට සිංහලෙන් ධර්මයේ සරණ යාම කියලා හිතන්න ඇති. ඉන්නේ හාට ධර්මය මොකද්ද කියලා හෙව්වේ කවුද? අන්නේ ධර්මයයි අත්තයි එකක් මම දකින්නේ. තමා. ඒකයි පද දෙකේම තියෙන්නේ. අත්ත දීපා භික්ඛවේ විහෙරත, ධම්ම දීපා විහෙරත. බුදුරජාණන් වහන්සේගේ ආවාදාන ශාසනාව වාසය කරනවා නම් තමා සරණ කරන වාසය කරන්න, ධර්මයේ සරණ කරන වාසය කරන්නට වෙනේවැ සරණ යන්න එපානේ. ඒ සමාජයේ මොකද කරන්නේ? වෙනේවැ සරණ යනවානේ. අපිම කතා කරන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හැඟීම් සම්බන්ධයෙන් විතරයි. තව ඊට එහා පැත්තට ගත්තොත් එහෙම සුරාවේ, සූදුවේ, දුරාචාරයේ, කුඩුවල ඒවැ සරණත් යනවානේ. ඒ අනඤ්‍ය සරණානේ තව. දුකින් මිදෙන්න, ප්‍රශ්න විසඳ ගන්න, බයෙන් මිදෙන්න ඒ වගේ තව විකෘති දේවල් වල සරණත් යනවානේ.
ඒවා පසකින් තබමු අපි. තව ටිකක් එහාට යනකොට මෙන්න මේ අඤ්ඤ හැඟීම්. එකක් නෙමෙයි එතකොට. අඤ්ඤ හැඟීම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. එක එක පුද්ගලයාට අඩු වැඩි වශයෙන් තිබෙනවා. ඒ වගේම එක එක පුද්ගලයාට සංඛ්‍යාත්මක වශයෙන් වෙනස්කම් තිබෙනවා. ආවේගශීලී වශයෙන් අඩු වැඩිකම් තියෙනවා. අප තේරුම් ගත යුතු දේ කුමක්ද? පුද්ගලයා නැමැති අපේ කය ඒ අවස්ථාවේදී සිතට එන හැඟීම විසින් මෙහෙවන රූකඩයක්. අපට අපි කරනවා කියලා තේරුණාට අර මම සාමාන්‍යයෙන් ඔකට කියනවා මේ ප්‍රාණාපකරුවන් බවට පත් කරගන්නවා වගේ කියලා. ප්‍රාණාපකරුවන් බවට පත් කරගත්තාම එයාට මුකුත් කරන්න බෑ. පිටිපස්සෙන් ඉන්න කෙනා කියන දේ කරන්න වෙනවා. පිස්තෝලයක් බෙල්ලට තියලා තියෙන නිසා ඔළුවට වෙඩි තියලා මැරෙයි කියලා එනම් වාඩි වෙන්න කිව්වොත්, හිට ගන්න කිව්වොත්, ඉඳ ගන්න කිව්වොත්, මේ දොරෙන් යන්න කිව්වොත් වෙන දෙයක් කරන්න බෑ. එතකොට ඒ පුද්ගලයා රූකඩයක් වෙලා තිබෙනවනේ අර මෙහෙවන්නා විසින්. මෙහෙවනු ලබන. අන්න ඒ වගේ අපේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේදී මෙන්න මේ හැඟීම් විසින් මෙහෙවනු ලබන රූකඩයක් වෙලා තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අපිද මෙතන මෙහෙවන්නේ දැන්. අපිද මේ ප්‍රධාන වෙලා තිබෙන්නේ. ඒ ඕනෑම ගැටලුවකදී ඊට පස්සේ ප්‍රධාන වෙලා තිබෙන්නේ මේ අනඤ්‍ය සරණාම තමයි. අඤ්ඤ සරණාම තමයි අනඤ්‍ය සරණා නෙමෙයි. අනඤ්‍ය සරණා කියන්නේ අන්‍ය සරණ යන්න එපා කියන එකනේ. දැන් මේ අන්‍ය සරණෙන් මිදෙන්න ඕනනේ. අත දීපා වෙන්න, ධම්ම දීපා වෙන්න. ඒකනේ මේ සූත්‍රයේ උගන්වන ලස්සන රහස. ඒක කරගන්නේ කොහොමද? අන්‍ය සරණෙන් මිදෙන්න පුළුවන් වෙන්න වෙනවා. අන්‍ය සරණෙන් මිදීමට අපට බුදුරජාණන් වහන්සේ මේ අන්‍ය සරණේ හැටි සහ අන්‍ය සරණෙන් මිදෙන හැටි උගන්වනවා. ඒක තමයි මම දකින්නේ බුදු සමයෙන් සමාජයට කෙනෙකුට උගන්වන පාඩම කියලා. කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? අපි මොකද කළේ? අපි කළේ ළමා කාලේ පටන් මේ උපදින්නා වූ හැඟීම එකතු වෙමින් බලවත් කරන එක. එකතු වීම බලවත් වීමට හේතුවක්. කාම විතර්කයට නැවත නැවත එකතු වන්නේ නම් මෙහි මූලය බලවත් වෙනවා. ව්‍යාපාද විතර්කයේ නැවත නැවත එකතු වන්නේ නම් මෙහි මූලය බලවත් වෙනවා. විහිංසා විතර්කයේ එකතු වෙලා නැවත නැවත එකතු වන්නේ නම් බලවත් වෙනවා. අනේ එකතු වීමෙන් බලවත් වීම තුළ ඒවා විසින් අපිව මෙහෙවන්න තැනටපත් වුණා නේද? මේක සමස්ත සමාජයෙන් පොදු කාරණයක්. පෘථග්ජන කියන සමස්ත සමාජයෙන් පොදු කාරණයක්. ඔවුන් ඒ මොහොතේ කයෙන් වචනෙන් සිතෙන් ක්‍රියා කරනු ලබන්නේ නිදහසේ නොව මේ හැඟීම් වලට වසඟව. දැන් මේක තමයි බුදුන් වහන්සේ දැකවදාලා වූ මේ මිනිස් සමාජයේ පවතින දුර්වලකම. ඒ නිසා උන්වහන්සේ උන්ට නමක් තියෙනවා. ඔවුන් හැම මොහොතකම සබ්බේ පුතුග්ජන උම්මත්තකා. ඔවුන් ලෝභයෙන් අමුතු අර අපි කතා කරන අර මේ අපි කතා කරන්නේ ওই මානසික රෝහල් කියලා. ඒවයි මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මේකී සහ නොකී හැඟීම් වලින් උමතුව නෙවෙයිද සමාජයේ කටයුතු කරන්නේ. අන්න ඒ උමතු භාවය. දැන් ඒ අනඤ්‍ය සරණා. අනඤ්‍ය සරණා නෙමෙයි අඤ්ඤ සරණා. මේ අඤ්ඤ සරණාවෙන් මිදෙන්නේ නැතුව දුකින් මිදෙන්න බෑ. අපට පුරුදුනේ මේ අපට ආйти නැති හැඟීම් ටිකක් විසින් පාලනය කරන පුද්ගලයෙක් හදාගෙන ඒවා විසින් පාලනය කරන රූපකඩයක් වෙන්න ඇරුණාම තමා සොයාගත්තේ නැහැ. අත්ත සහ ධම්ම හොයාගත්තේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අත්ත සහ ධම්ම හොයාගන්න. අත්ත ධම්ම දෙකක් නෙමෙයි එකක් මේ පෙන්වන ආකාරයට. අන්න තමා ජය ගැනීම කියන්නේ තමා සොයා ගැනීම කියන්නේ ඊට පස්සේ මෙහෙවන්නේ අනඤ්‍ය නෙමෙයි අඤ්ඤ නෙමෙයි තමා විසින් තමා සරණ කරගෙන. මේ ධර්මපදයට අපිට හොයාගන්න පුළුවන් තව කරුණකුත් තිබෙනවා ඕන නම්. රතන සූත්‍රයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ගාථා පරිහරණය කරනකොට දෙවෙනි තුන්වෙනි හතරවෙනි ගාථාවල තිබෙනවා ඉදංපි ධම්මේ රතනම් පනීතං කියලා. මෙයද ධර්ම රත්නය සතු උතුම් රත්න භාවයකි. අන්න ධර්මයේ තියෙන තැන. ඒ කුමක්ද?
බලමු අපි. කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ. සමාහිතෝ. කයං ලෝභ දේශ මොහ ක්ෂය කළා වූ විරාගං නොවැළුණා වූ අමෘත සංඛ්‍යාත වූ ප්‍රණීත වූ ශාක්‍ය මුනින්දයන් වහන්සේ කිසියම් දහමක් සමාහිත බවක් ඒ සමාහිත වූ ධර්මය හා සමාන නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ සමාහිත බව හා සමාන ධර්මයක් වෙන නැහැ. මෙයද ධර්මයේ සතු උතුම් රත්න භාවයකි. දැන් ධර්මයේ කීවේ පාලි වලට හරි සංස්කෘත වලට හරි සිංහල වලට හරි පොතට හරි නෙමෙයි, සිතේ පවතින සමාහිත බවට, සංසුන් බවට. තව ටිකක් එහාට යමු. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සචින්. ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කිසියම් විශේෂයෙන් වර්ණාවක් පරිවන්නයි විශේෂයෙන් වර්ණා කළේද සුචින් සමාධි. පිරිසිදු සමාධියක්. ඒ සමාධිය හා සමාන වෙනත් සමාධියක් නැත. සමාධි මානං තරිකං අඤ්ඤමාහු වෙනස් සමාධියක් නැත. සමාධිනාතේන සමෝ නවිජ්ජති. ඒ සමාධිය හා සමාන වෙන සමාධියක් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මේද ධර්මයේ සතු රත්න භාවයක්. දැන් සමාධිය කීවේ ආනන්තරික සමාධියට නේද ධර්මයේ කීවේ. එහෙමයි අපි මේවා හොයන්න ඕන. දැන් කවුද කියන්නේ මේ සමාජයේ ධම්මන්තරණං ගච්ඡාමි කියලා මේ කියන ධර්මයේ සරණ කරලා මම ජීවත් වෙනවා කියලා? කවුටත් කියන්න බෑ එහෙම. නමුත් බුදුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ ධර්මයේ දිවිනක් කොට ගන්න. ධම්මදීපා විහෙරතනේ. ධර්මයේ ආලෝකයක් කොටගෙන දිවනක් කොටගෙන වාසය කරන්න. දැන් අපි එහෙනම් අඤ්ඤ සරණා තියෙන තැන අතහැරලා ධර්ම සරණාවට යන්න වෙනවා. අර අඤ්ඤ සරණාවල මකට කියනවා අනුසෝතගාමී කියලා. යන පැත්තට යන පෘථග්ජනයාගේ මාර්ගය කියලා. අඤ්ඤ සරණාවලින් ගියාපුවාම ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මරණයෙන් එහා පැත්තට අපායට, මිනිස් ලෝකෙට, දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම යන්න පුළුවන්. දැන් අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් අපි තේරුම් ගන්න ඕන අපි මේ ජීවිතයේදී අර බුදුන් වහන්සේ නොදාලා අන්‍ය දෙයක් සරණ කරන ප්‍රශ්න විසඳන්න යනවා. එම මිනිසා දුකටපත් කරන මිනිස් ජීවිත අවුල් කරන කාරණයක් බව තේරුම් ගන්න පුළුවන් නම් මේ අන්‍ය සරණින් නිදහස් වෙලා ධර්ම සරණට අපිට එන්න වෙනවා. අර මතක් කළේ දෙවෙනි ගාථාවේ ඒ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නැහැ. ඒ ධර්මයේ පවතින උතුම් රත්න භාවයක්. එතකොට මේ ධර්මය කියන්නේත් ඒ සමාධියට. ආනන්තරික සමාධිය කියලා කතා කරන්නේ මේ සිතට එන දේවල් අතහැරීම තුළින් එන දේවල් අලිහට ගන්න නැති වෙන්න අතහැරීම තුළින් ලැබෙනා වූ සංසුන් බව. සමාහිත. සමාහිත බව මුල් කොටගෙන කටයුතු කරන්න කියන එක නෙමෙයි අත්දීපා කියලා කියන්නේ. ඒ තමයි තමන්ගේ ඇති හැටිය. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් 아무තු විකෘති දෙයක් හොයාගත්තේ නැහැ. තමාගේ ඇති හැටි හොයාගත්තා. අපට උන්වහන්සේ ඇති හැටියට මුහුණ ද කටයුතු කරන්න කියනවා. අපි ඇති හැටියට වෙනකොට නැති හැටියක ජීවත් වෙන්න බලනවා. ඉතින් ඇති හැටියක ජීවත් වුණා නම් දුක නැහැ. නැති හැටියක ජීවත් වෙන්න ගියාපුවම ඒ වායේ විපාක වාරයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නැති හැටියක විපාක වාරය තමයි කර්ම විපාක කියන්නේ. මෙලොව වශයෙන් ගත් කල ලැබෙන්නා වූ නොඑක් කරදර හිරිහැර පීඩා චිත්ත පීඩා ආදී දේවල් පරලොව වශයෙන් ගත් කල ඒ අදාළ කර්මයට අදාළ පරලෝ ගමන භවගාමීත්වය දෙවියන් අතරට හෝ මිනිසුන් අතරට හෝ අපාගත සත්වයින් අතර ඒ අන්‍ය දෙයක් සරල කර ගැනීමනේ විපාකයනේ. මෙන්න මෙහෙමයි මම මේක දකින්නේ. නමුත් මේ අන්‍ය දෙයක් සරණ කර ගැනීම වටහා ගන්නට අපාගත සත්වයින්ටත් බෑ, දෙවියන්ටත් බෑ, බ්‍රහ්මයින්ටත් බෑ. ඒ නිසා උන්ට ගියතනින් ඒක විඳිනව ඇරුණාම ඒ සරණ කරගෙන ජීවත් වෙනව ඇරුණාම වෙනස් කර ගැනීමේ හැකියාව අපට තිබෙන්නේ. මේ අන්‍ය දෙයක් සරණ කරගෙන ජීවත් වෙන ප්‍රතිපදාවට ධර්මයෙන් සඳහන් කරන අනුසෝතගාමී වුන් යන පැත්තට යන අය. අර ඔවුන්ට තමයි බුදුන් වහන්සේ වදාළේ සිතට එන දේන් මම කොටගත් එකෙන් අන්න හදාගත්ත මමක් එයින් මිදෙන්න බෑ. එතකොට ඔවුන් හදාගත් එක මම වුණාට ඒක අන්‍ය සරණයක්. වෙන සරණයක්. අන්‍ය සරණය ලෞකිකයි, අන්‍ය සරණය දුක් දුම්නස් ගෙන දෙන සුළුයි. ඒ නිසා අපි අන්‍ය සරණය අතහැර ධම්ම සරණයට යමු. අත්ත් සරණයට යමු. මේක තමයි බුදුදහම යෝජනාව. මේ සඳහා අපට පිළිවෙත් පුරන්න වෙනවා. මාර්ගයක් ගන්න වෙනවා.
මොකක්ද? පෙර කළ දේ නොකර ඉන්න වෙනවා. පෙර කළ දේ මේ ඇහෙන් අදහසක් ආපුහම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මෙහෙවන්නේක් බවට පත්වීම. අපිට ඒකට එකතු වෙලා ඉන්නේ. ඒ එකතු වීම තමයි බලවත් වීම, එකතු වීම තමයි අන්නේ සරණය කියලා කියන්නේ. දැන් මේ හැඟීම් ටික ජීවිතෙන් බැහැර කරන්න ඕන නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ තවත් සූත්‍රයක් ගත්තොත් එහෙම නිබ්බානං කියන පදයට ලෝභක්කේ, දේසක්කේ, මෝහක්කේ කියලා නේද පෙන්වන්නේ. අර එහෙනම් අන්‍ය දේවල් නේද ලෝභ, දේශ, මෝහ කියන්නේ. ඒවැ සරණ නිසා නේද දුක් ගෙනත් දෙන්නේ. ඒවා ෂේ කරන්න කියලා නේද පෙන්වන්නේ. අන්න ලබාගත් ජීවිතේ ජීවත් වෙන ගමන් වෙන මොකුත් නවත්තන්න කියන්නේ නැහැ. කැම්බීම් ඇඳුම් බැලඳුම් රැකියා නවත්තන්න කියන්නේ නැහැ. මෙන්න මේ අන්‍ය කාරණා ටික සතුරු හමුදාව අපට වද දෙන මේ පිරිස ජීවිතෙන් බැහැර කරන්න. අන්න ඒ සඳහා තමයි ලෝකයාට බුදුවරයෙක් කරුණාම අනිත් කිසිදු ආගමික ශාස්ත්‍රයකට මාවත හොයලා දෙන්න බැරි වුණේ. මන්දයත් මෙහෙම සිත කය දෙකට බෙදාගෙන මේ හැඟීමට එකතු වීමෙන් බලවත් වෙන බව උගන්වන දහම් පෙළක් ලෝකේ පොත්වල මම දකින්නේ නැහැ. බුදු සමයේ සූත්‍ර දේශනාවල මේකට පෙළ දහම කියලා කියන්නේ මේ පෙළ දහමෙන් අන්නේ සරණට වැටෙන හැටි පෙන්නනවා. ඒ කියන්නේ ඔබේ ප්‍රමාදය ඔබට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. එයයි ප්‍රමාදය. දැන් මෙය නොවෙන්න ඒක තමයි අප්‍රමාදය. අන්න අපිට මේක පළමුව මේ කාරණේට අවශ්‍ය මৌলিক පදනම් දෙකක් තිබෙනවා. මේ අපි හඳුනා ගැනීම මේ කරන්නේ. අපද මේ කටයුතු කරන්නේ අපි රූකඩයක් වශයෙන්ද කටයුතු කරන්නේ කියන එක සත්පුරුෂයින් විසින් කරුණු පැහැදිලි කරලා දෙනවා. එහෙනම් සත්පුරුෂ ඇසුර කියන්නේ මේ කරුණ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට. ඔවුන්ගේ කරුණු පැහැදිලි කිරීමට ධර්ම දේශනය කියනවා. ඒ සවන් දීමට ධර්ම ශ්‍රවණය කියනවා. මේ පිළිබඳව මේ කරුණු තේරුම් ගැනීමට ශ්‍රවණය කිරීම කියන මට්ටමේද ලංකාව තිබෙන්නේ ධර්ම ශ්‍රවණය අතින්? එහෙම නැත්නම් චරිත කතාවක්, ජාතක කතාවක්, අතීත කතාවක්, පරණ සිද්ධියක් අහලා සාදු කියලා ගෙදර යන සමාජයකද තාමත් බොහෝ දෙනා ඉන්නේ. අර අනඤ්‍ය සරණ, අඤ්‍ය සරණ පිළිබඳව මොනම අවධානයක්වත් යොමු කරන්නේ නැහැ. Tamanට දුක් ගෙනත් දෙන්නේ මෙන්න මේ මෝඩකම් ටික නිසා. මේක ජීවිතෙන් අයින් කරන්න බුදුරු පහළ වෙලා උදව් කරන්න කියන එක පිළිබඳව කී දෙනාද හිතන්නේ? අර සුදු ඇඳගෙන හරි මල් අරගෙන හරි පොය දවසට හරි ඒ වස් වලට විහාරස්ථාන වලට යන එක ආගමික ජීවිතය කියලා කතා කරනවා. නමුත් අර අන්‍ය සරණේ එහෙමම තියෙනවා ජීවිතයේ ගෙදරට ආපුවම නැත්නම් අනිකුත් කාරණාවදී ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවැ සරණේ තියෙනවා. අන්න ඒවයෙන් මෙදීමට නිදම්මේ සරණ ධර්මයේ සරණ ඕනේ. එතකොට මම දකින්නේ ආගමික ජීවිතය කියලා අර බාහිර ක්‍රියාකාරකමකට වඩා මෙන්න මේ තුනට එකතු නොවන ජීවිතේ. එහෙම නැද්ද තියෙන තේ හොයාගන්න තැනක් තිබෙනවනේ. අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ. ගාථා තුනකම තියෙන අනර්ථයක්ම ජනනය කරයි. ඒ ලෝභ දේශ මොහ තුන සිත ප්‍රකෝපමත් කරයි. ලෝභ දෝසම් චිත්ත ප්‍රකෝපනෝ. බයං අන්තරතෝ ජාතං ඇතුළත බයක් ඇති වෙන බව ඒ පුද්ගලයෝ දන්නේ නැහැ. අර පෙන්වන්නේ අන්‍ය සරණේ විපාක. ඊළඟට පෙන්වනවා ලෝභෝ අත්තං න ජානාති, දෝසෝ අත්තං න ජානාති, මොහෝ අත්තං න ජානාති. මේ තුනෙන් මොසපත් වුනහම අර්ථයක් යහපතක් දකින්නේ නැහැ. ධම්මං නපස්සති. අන්න අර පෙන්වන ධර්මයේ පේන්නේ නැහැ එතකොට. ඇයි? යං ලෝභං යං දෝසං යං මෝහං සහතේ නරං. සහතේ නරං මුසපත් වූ විට පුද්ගලයා අන්දන් තමන් තදා හෝති අන්දේක්. මේ අන්ධ භාවය නේද බුදුරජාණන් වහන්සේ මේ සමාජයට පැහැදිලි කරන්නේ පෘථග්ජන භාවය කියලා. දැන් වෙන්න ඕන කාරණාවත් ඊළඟ ගාථාවල පෙන්වනවා. යෝච ලෝභං පහන්තාන ලෝභනීයේන ලුබ්බති. යෝච දෝසං පහන්තාන දෝසනීයේන දුස්සති. අරපන් යමෙක් මේ ප්‍රහාණය කිරීම සඳහා ලෝභ විය යුතු තැන ලෝභ නොවන්නේද? ද්වේෂ විය යුතු තැන දෝෂ. අන්න ඒකයි අපි ඉගෙන ගන්න ඕනේ. විය යුතු තැන නොවන්නේ කෙසේද? විය යුතු තැන මොකක්ද ඒක? විය යුතු තැන එය මගේ, එය මගේ, මගේ ආත්මය. ඒතන් මම ඊතහමස්මින් ඒ සොමේ අත්තා තමයි මේ ලෝභ විය යුතු තැන, දෝෂ විය යුතු තැන මම බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකට එකතු වෙලා කය වචන මෙහෙයවමින් අපි ත්‍රිවිධ විතර්ක බලවත් කරන සමාජයක ජීවත් වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ පහන සංඥාවල උගන්වනවා ත්‍රිවිධ විතර්කයේ පහන සංඥා.
අපි සමාජයේ පාවිච්චි කරන අපහාන සංඥා ඒ නිසා සමාජයට දුක් කරුම වෙනවා. ඒක ඉතින් කෙටි කාලින සහන පින් මගින් හෝ වන්දනා ගමන් මගින් හෝ රට හැර යාමෙන් හෝ ගම හැර යාමෙන් හොයන්න හදනවා. එක එක්කෙනා. ගම හොඳ නැහැ කියලා නගරයට යනවා, නගරේ හොඳ නැහැ කියලා රට යනවා එහෙම. හොයන්න හදනවා මේ හොඳ තැන. නමුත් වෙලා තියෙන්නේ අන්තිමට මොකද්ද? මේ තුන සරණ කරගෙන ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේ මේ තුන ආන්‍ය සරණයක් කියලා පෙන්නනවා. දැන් එතකොට කියන්න තියෙන්නේ මෙහෙමයි. මතක හිටින්නත් එක්කලා කියන්නම්. ධම්මං සරණං ගච්ඡාමි නෙවෙයි. බුද්ධං සරණං ගච්ඡාමිත් නෙවෙයි. සංඝං සරණං ගච්ඡාමිත් නෙවෙයි. ලෝභං සරණං ගච්ඡාමි, දෝසං සරණං ගච්ඡාමි, මෝහං සරණං ගච්ඡාමි. අන්න අන්‍ය සරණය. මෙයාට තිත තියන්න කියලා නේද උගන්වන්නේ. මෙයාට තිත තියන්න අතීතයට ගොස් බෑ. අනාගතේ උදා වෙන්නෙත් නැහැ. මෙයා මතුවෙන්නේ වර්තමානයේ. අපේ එදිනෙදා ජීවිතය තුළ අවදි වූ තැන් පටන් නින්දට යන තුළ තම තමන්ගේ ශේස්ත්‍රය තුළ තමයි මෙයා සැඟවිලා ගලා මතුවෙන්නේ. සැඟවුනේ අපිමයි සංගවගත්තේ. අපිමයි එකතු වීමෙන් බලවත් කිරීමෙන් ලෝභ මූලය, දේශ මූලය, මොහ මූලය බලවත් කළේ. ඒ නිසා තමයි ගැටෙනකොට එන්නේ. අන්න දැන් ඔබේ මම බුදුරජාණන් වහන්සේ මම කියන්නේ ඔකට නෙමෙයි දැන්. ඔබේ මේ මම තමයි ඔබට ජාති ජරා ව්‍යාධි ශෝක පරහ දුක් ඔක්කොම ගෙනත් දෙන්නේ. බලන්න බුදුරණන්ගේ පැහැදිලි කිරීම මිනිසුන් කොතරම් සත්‍යයෙන් ඈතට ධර්මයෙන් ඈතට ගිහිල්ලා අන්‍ය සරණක් තුළ සැප හොයනවා කවදාවත් හම්බ වෙනවද? තව පහළට යන්න මනුස්සකමත් අහිමි වෙලා සතා සතුන් බවට පත් වෙන්න වෙනවා. මොකද ඒ තරමට අර ලෝභ මූල, දේශ මූල, මොහ බලවත් වුනහම ඒ අන්‍ය සරණේ විපාක. දැන් ඒ මිදෙන්න අත දීපා තමාට තමන් ආලෝකයක් වෙන්න ධම්ම දීපා දිවිනක් කරගන්න. ඒක කොහොමද කරන්නේ? දැන් මෙන්න මෙතනදී මේ தത്വයට එන්න අර தത്വය බැහැර කරන්න වෙනවා. අර චිත්ත අභ්‍යන්තරයේ තියෙන බලවත් ආවේගශීලී ස්වභාවය සංගවා ඉවර කරන්න බෑ. සංගවි තිබෙනවා නම් කවදා හරි එළියට එනවා. ආවෙලාවට එකතු නොවීමෙන් බැහැර කළ හැකි කියන එක බුදුන් වහන්සේ තේරුම් ගත්තා. ආවෙලාව කොයි වෙලාවද කියන්න බෑ. අවදි උතෙන් පටන් නින්දට යනතුරු ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද තමන්ගේ මේ සංසුන් ස්වභාවය වෙනුවට මේ නොසන්සුන් ස්වභාවය එන්නේ. අන්න ඒ ආපු කෙනා පිරිසුදු තමා නොවන බව දැනගන්නට අපට සිහියක් තියෙන්න වෙනවා. දැන් මේ සිතට ආව එකට කියනවා uppannam කාම විතක්කම්, uppannam ව්‍යාපාද විතක්කම්, uppannam විහිංසා විතක්කම් කියලා. uppannam කියන්නේ ආපු එකට. දැන් සාමාන්‍ය බණ තේරෙන්නේ නැති සමාජයට උන්වහන්සේ යොදනවා ඔබ කරන්නේ මෙන්න මේකයි. අදිවාසීති පිළිගත් අයක. බැහැර කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නප්පජහති. විශේෂයෙන් හික්මවා ගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ නවිනෝදේති. මේන් මිදෙන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ නබ්‍යන්ති කරෝති. ආයෙත් මේ වදේ ඉදු වෙන නිසා සිත ඇතුලෙන් තිබ්බොත් සිත ඇතුලෙන් තියන්නේ නැතුව ඉවර කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ අනභවං ගමේති. වෙන පු탁ජන පුද්ගලයන්ගේ දර්ශනීය බුදුදහමේ උගන්වන ත්‍රිවිධ විතර්කයේම අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති අනභවං ගප්ති. එහෙනම් උන් අපහාන සංඥානේ. ඔවුන් එහෙනම් ඒවා මුල් කොටගෙන සසර ඇවිදින්න වෙනවා. බුදුබණ නොතේරෙන තාක්කල් සසරක් හදන්න නේද පුළුවන් මිනිස්සෙන්ට. පවිනුත් හදන්න පුළුවන්, පිනිනුත් හදන්න පුළුවන්, ධානයනුත් හදන්න පුළුවන්. ඔබට මේ දේශනාවට පෙර දේශනාවක් අහන්න ලැබෙවි. ඒක මම ඔක කියලා තියෙනවා. මේ බුදු සමය කියලා කියන්නේ පුඤ්ඤ පාප පහින මේ දෙකම ප්‍රහීන කරන්නේ කොහොමද කියලා උගන්වන එක කියලා. ඒක අහලා බලන්න. මතක ඇති දැන් තමහර විට. දැන් මේ කටයුත්ත තමයි අපිට බුදුන් වහන්සේ පවරන්නේ. අන්න තමන් තමයි මේක වැඩි දියුණු කරගත්තේ. තමන් තමයි මේකෙන් වෙහෙසට පීඩාවටපත් වෙන්නේ. තමන්ම මේ උගුලෙන් ගැලවෙන්නට ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විශේෂ න්‍යායක් හොයන තියෙනවා. සිත සම්බන්ධයෙන්. බුදුන් වහන්සේ පහළ වුණාට පස්සේ සිතේ පවතින න්‍යායක් නෙවෙයි ඒක. ඒක මිනිස් සිතටයි තේරුම් ගන්න ලැබෙන්නේ. අනිත් සිත් වලටත් ඒ න්‍යාය හරි. තථාගතයන් වහන්සේ අංගුත්තර නිකාය ඒක නිපාතේ මේ න්‍යාය පැහැදිලි කරනවා. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිසමරුපස්සාය. මහන්නේ මම මගේ බුදු වැසින්වත් දකින්නේ නැහැ. යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. මේ සිතේ හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම්. ඒක සිතට දීලා තියෙන වර්ම. ඉන්න බෑ. ආවනම් අවදාල කටයුතු කරලා යන්න ඕන.
හොඳයි මේ හටගත්ත ගමන් නැසෙන එක අපි උපයෝගී කරගන්න බැයිද ප්‍රයෝගයක් විදිහට? හටගත්තා තාම විතර්කේ ව්‍යාපාද. එකතු වුණොත් නේ අද පවතින්නේ. එකතුනේ නැත්නම් නැසෙන්න එපයි. අර බුදුරජාණන් වහන්සේගේ නාදිවාසේති පජහති කියන එකේ තේරුම ඉවසන්න එපා, බැහැර කරන්න කියන එකේ තේරුම එකතු වෙන්න එපා කියන එක නේද? අපිට තව ටිකක් ඕක හොයන්න පුළුවන්කමක් තිබෙනවා. ඔය uppannam කාම විතක්කේට, uppannam ව්‍යාපාද විතක්කේට, uppannam විහිංසා විතක්කේට නමක් තමයි ඉමේ පංච උපාදානස්කන්ධේ. ඒකේ ඒ ආපු හැඟීම මම පංච උපාදානස්කන්ධය කියන්නේ ඇතුළතින් තියපු කාරණයක් නිසා ආපු එක. අනුසේති අනුසේ තබා තිබෙන නිසා තේන. එයින් තමයි මේ සංකත ධර්මයේ හටගෙන තිබෙන්නේ. දැන් මෙන්න මේ උපන් අවස්ථාවේදී එකතු වීම එකපාරක්, එකතු නොවීම තව පාරක්. සංසාරේ අති දීර්ඝ ගමනක් ඔස්සේ මේකට එකතු වෙන්නමයි පුරුදු වෙලා තිබෙන්නේ. ඒ නිසා එකතු වීම මුට්ට සති. මුලා වූ සිහිය. ඒක තමයි සංසාරේ පුරුදු කරගත්තේ, ජීවිතෙත් පුරුදු කරගත්තේ. දැන් බුදුන් වහන්සේ තෙන්ඩ උගන්වනවා මුට්ට සති වෙනුවට සම්මා සති පාවිච්චි කරන්න. එකතු වී සසර හදන එක වෙනුවට එකතු නොවීමෙන් අවසන් කරන එක. මේ තමයි ආපහු අත්ත සරණා වෙත යන, ධම්ම සරණා වෙත යන පාර. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ මෙන්න මේ මොහොතට එන දෙයට එකතු වී ප්‍රතික්‍රියා දක්වන්නට නොයාමෙන් එකතු නොවී අවසන් කිරීම සඳහා ඒ මොහොත දැක ගන්නට, දැනගන්න දියුණු කරන සිහියක් ඕන. ඔන්න බුදුදහමේ සිහිය තියෙන්න ඕන තැන. අඤ්ඤ සරණාවලට යනවද, අඤ්ඤ සරණාවලින් මිදෙන්න සිහිය පාවිච්චි කරනවද? මම දකින ආගමික ජීවිතේ, මම දකින ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම, මම දකින මිනිසාට දුකින් මිදීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ ලෙහෙසි කළ ධර්ම මාර්ගය. මම ඈතදිත් කියන වචනයක් මේ අපි මේ කතා කරන්නේ ලෙහෙසි කළ බුදු දහම කියලා. මම දෙයක් පොත් ඔක්කොම පාඩම් කරන්න ඕන, අභිධර්මයේ ඔක්කොම දැනගන්න ඕන, සාසන ඉතිහාසයේ සේරම දැනගන්න ඕන, අති දීර්ඝ කාලයක් පෙරම් පුරන්න ඕන, අනාගත බුදුහාමරේ. ඔය තමයි අමාරු කළ බුදු ධර්මය. මේ අපිට තේරුම් ගන්න ඕන මූලික කාරණාව නැතුව වෙන මොනවද ගොඩක් පටවලා වෙන්න ඕන දේ පැහැදිලි කරන්න නැතුව ඉන්නවා. ඇතැම්ම මට කල්පනා කර කතා කරලා කිව්වා ඔක. මේ තරම් ගැඹුරු දෙයක් වෙන්න බෑ මේක කියලා කියපු අය ඉන්නවා. ඔව් මම ඒකට දීලා තියෙන උත්තරේ තමයි ඔව් සුනීතර සෝපාකට, පටාචාරාට, සජ්ජුමාලාට අයන්න තේරුනේ නැහැ. නමුත් ඔවුන්ට තේරුණා මේ අනඤ්‍ය සරණා. අඤ්ඤ සරණා තේරුණා, අනඤ්‍ය සරණා කරගන්න තේරුණා. සුනීතර සෝපාකට තේරෙන බුදු සමය අපට තේරෙන්නේ නැති වෙන්න බෑ නේද කියලා මම කියන්නේ ඒකයි. නිසා බුදු සමය දැනගන්නවයි කියලා විෂයන් 6කට 7කට අයත් සෑහෙන වපසරියක් තේරුම් ගැනීම, පාඩම් කර ගැනීම, ඉගෙන ගැනීමට මහන්සි වෙන්න ඕන නැහැ. මෙන්න මේ අත්ත දීපා විහෙරත අත්ත සරණා, ධම්ම දීපා විහෙරණ ධම්ම සරණා, අඤ්ඤ සරණා වෙන සරණක් යන්න එපා කියන එක, එපා කියපු දේ නොකර ඉන්න දැනගන්න ඕන. සාමාන්‍යයෙන් එපා කිව්වහම දරුවොත් අම්මලා කියන්නේ එපා කියන්නේ එපා කියන එක කියන එකනේ. දැන් බුදුන් වහන්සේත් දාරනවා එහෙනම් ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සරණ කරගන්න එපා. ඒ අඤ්ඤ සරණා. ඒ වයින් මිදුනහම ඒ තමා. ඒ තමන්ට ওই බාහිර කාරණා මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා දක්වන්න වෙන්නේ නැහැ, වදින්නෙත් නැහැ, රිදෙන්නෙත් නැහැ. ඕක තමයි බුදුන් වහන්සේ ඔය සමාහිත හිතකට පැමිණීම තුළින් ලෝක ධර්මතාවයන්ගේ පීඩනයටපත් නොවන තත්වයක් පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් අපට චිත්තාභ්‍යන්තරයේ පීඩනයටපත් වෙන්න හේතුවක් තිබෙන නිසා අදාළ කරුණු හමු වෙන හැම මොහොතකදීම අපි අඬනවා, දොඩනවා, වැළපෙනවා, කලබල වෙනවා, නොසන්සුන් වෙනවා. ඒකේ හේතුව චිත්තාභ්‍යන්තරයේ තියෙන. අපි හිතන්නේ බාහිර කාරණයක් කියලා. නෑ. බාහිර කාරණයට කියන්නේ ප්‍රත්‍ය කියලා. හේතුව තමන්ලා. බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේලාට ප්‍රත්‍ය තියෙනවා, හේතුව නැහැ. හේතුව නැති නිසා බාහිර ධර්මතා පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං අස්සන කම්පති. දැන් උන්වහන්සේලා අත්ත සරණා සහ ධම්ම සරණානේ. ඔබත් කවදා හරි හිතන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ පොතක් නෙවෙයි කියලා. ඔන්න ඔය ධර්මයේ සරණ කරන ජීවත් වෙනවා කියන එක. ධර්මයේ සරණට යන්න ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ෂය වෙන්න ඕන. අන්න අපි ධර්මයට යන්න මේවා ෂය කරන පාරේ ඉන්න වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේවා සම්බන්ධයෙන් කය අය නෙමෙයි කය උගන්වන්නේ. පෘථග්ජන පුද්ගලයා මේක අය බවට පත් කරගන්නවා. බුදුන් වහන්සේ මේක වැය කරන හැටි පෙන්නනවා. අන්න මේ තබා තිබෙන දේවල් හිතට එනවා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු
ඔබ මේවට වහල් වී ඒවා විසින් මෙහෙවන රූකඩයක් වෙනවාද? ඒවා බැහැර වෙන්න අරිනවාද එකතු නොවීමෙන්? මේ එකතු වී පවත්තන එකට තමයි නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. හෙවත් මම මගේ ආත්ම කොට ගන්නවා කියන්නේ එකතු වෙනවට. එකතු නොවෙනවා නම් එයාට යන්න ඕනනේ හිතින් මොක ඉන්න බෑනේ. ලහු පරිවත්තන් යටතේ හටගත්ත දෙයට එකතු වෙනවා නම් එයා යන්න ඕන. ඒක වෙන්න බැයිද පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියලා කියන්නේ. මෙතෙන්ට එන්නේ නැතුව මේක වැරදි පාරෙන් හිතාගත්ත වැරද්ද නිසා ධර්මයේ බරපතල වුණානොත් දැන් මේකේ ලොකු දෙයක් නෑ නේද? තේරුම් ගන්නවා නම්. එහෙම නිසා නේද ලක්ෂ 8කින් ලක්ෂ 5ක් කුරුරට යන්නේන ගමන් මේ ත්‍රිවිධ විතර්කෙන් මිදෙන්න සතිය පාවිච්චි කරයි කියලා තියෙන්නේ. එහෙම නිසා නේද වේකනස්ස වැනි සූත්‍රයක ඔබ වහන්සේ ඔය කියන බණ අහලා සිත සංසිඳවා ගත්ත අනාගාමී හිටින දන දක්වා සංවේද ගත්ත කියලා තියෙන්නේ. අය භික්ෂූන් අතර භික්ෂුණීන් අතර උපාසක පිරිස අතර උපාසිකාවන් අතර කාමභෝගී පිරිවෙන් අතර කාමභෝගී කාන්තාවන් අතර බ්‍රහ්මචාරී පිරිවෙන් අතර බ්‍රහ්මචාරී කාන්තාවන් අතර එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නොව දහස් ගණනක් ඉන්නවා කියලා බුද්ධ වචනයත් ත්‍රිපිටකයේ තියෙන්නේ. එසේ බොහෝ දිනාට පහසු වුණා වූ මේ තමා සරණ කරගන්නා වූ ප්‍රතිපදාව අපට අහිමි වුණේ ඇයි? අපි අසරණ වුණේ ඇයි? දැන් මතක් වෙනවද? මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. දැන් මේ අසරණ භාවයෙන් මිදෙන්න ඕනනේ. අසරණ භාවය තමයි අර එන හැඟීමෙන් නිදහස් වෙන්න හැකියාවක් දන්නේ. ඒ හැඟීමට එකතු නොවීමෙන් සිද්ධ වෙන දේ අනිත්‍ය කියන්නේ අපි දන්නේ නැහැ. කෙස්වල හරි ලොම්වල හරි මල්වල හරි බුලත්වල හරි වෙනස් වෙලා යන එක පර වෙන එක අනිත්‍ය කියලා ඉගෙන ගන්නවා. ත්‍රිපිටකයේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය නොනින් බලන්න. අපි බලන්නේ කෙස්වල ලොම්වල නිය කොහෙද මේ ඉන්නේ සමාජයේ? එනිසා මිනිසාට දුකින් මිදීම සඳහා අනුගමනය මතුකොට අනුගමනය කළ ප්‍රතිපදාවක් කියලා දෙන්න වෙනවා. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයේ වළංගු නැහැ, ගිහි පැවිදි භාවයේ වළංගු නැහැ. වැටහීම සහ නොවැටීම විතරයි වළංගු වෙන්නේ. අවශ්‍ය වෙන්නේ වැටහීම. දැන් බලන්න බුදු සමයේ පෙන්වන සත්පුරුෂ සංසේවය සහ කල්යාණ මිත්‍ර සේවනය ඔබට කොතරම් දේවල් ලං කරලා දෙනවද කියලා. ඒ අත්විවරම වෙන්න ඕන දේ වෙමින් පවතින දේ තේරුම් ගන්නවා අපි තුල. වෙමින් පවතින දේ අර ත්‍රිවිධ විතර්කය එකතු වෙමින් ප්‍රමාද වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය බලවත් කරනවා. ළමා කල්නම් මැරෙන කල්ම බලවත් කරනවා. මැරෙන්න වෙන්නේ ඒවෙන් තමයි. මොකද ඒවනේ සරණ කරගත්තේ. දැන් මේවා බලවත් කරන එක වෙනුවට බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. තේරුම් ගත්තෙන් පස්සේ ඔන්න ඔබට මේක ආපහු යන්න. එකතු කරන එක වෙනුවට අයින් කරගෙන යන්න. දැන් එකතු කරනවට අනුසෝතගාමී කියනවා, අයින් කරනවට පටිසෝතගාමී කියනවා නේද? අපට තේරුම් ගත්ත දවසේ ඉඳලා හෙට ඉඳලම කරන්න තියෙන එකතු වෙන එකද අතහරින එකද? ඔන්න මම කියන අතහැරීම. අම්මා අතහරිනවා, තාත්තා අතහරිනවා, රස්සාව අතහරිනවා, ගෙවල් දොරවල් අතහරිනවා නෙමෙයි. ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට හේවත් ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමෙන් අතහැරීම. ඒ බුදුන් නැති යන මඟ. ඒ තමා හොයා ගන්න මඟ. සැබෑ තමා එතකොට හම්බ වෙනවා. දැන් මේ තමා වෙලා තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරයනේ. ඒවා නැතුවම තමා හම්බ වෙයි. එහෙනම් බුදුන් වහන්සේ සැබෑ තමා හොයා ගන්න මඟ තමයි මේ පෙන්වන්නේ අත්ත දීපා විහෙරත. තමන්ට දිවිනක් කරගන්න. තමන් සරණ කරගන්න. වෙන සරණක් යන්න එපා. ධර්මයේ සරණ කරගන්න. බලන්න මේ සූත්‍රයේම ඇති නේද? කෙනෙකුට වෙන්න ඕන කාරණාව තේරුම් ගන්න. මේ බැවින් මම දකින්නේ බුදු සමය කියන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ආපහුම යන්න ඕන ඔක්කොම. ඒ ආපහු යන අය ඉන්නවා නම් මම ඔබට වෙලාව නැති නිසා කියන්නේ නැහැ. ඔය මෑතදී පුවත්පත්වල ඉරිදා වගේ දවස්වලට යන්න යම් සිදුවීම් කීපයක් ආපහු කියවලා හිතලා බලන්න. මිනී මැරුම් හරි, ඝාතන තව හරි, නැත්තම් තව අපරාධයක් හරි, තව මොනවා හරි කාරණා තියෙනවනේ සමාජයේ. ඒවා පිටුපස පුද්ගලයෝද ඉඳලා තියෙන්නේ ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයිද කියලා. කාම අපරාධයක් නම් ඒක පිටුපස ඉඳලා තියෙන්නේ පුද්ගලයාද කාම විතර්කයේද කියලා. දැන් මේ ලෝකේ දුකටපත් කරන්නේ මිනිසා විසින් බලවත් කරන ලද කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නම් ඒ තුන මිනිස්සුන්ගෙන් හිතෙන් ප්‍රහාණය වුණ දවසට මේ ලෝකේ සංසුන් වෙන්නේ නැද්ද? සතුටුදායක වෙන්නේ නැද්ද? භික්ෂුව පමණක් ඒක කරගත්තාම ගම හරියනවද? නැහැ.
ඒක භාවිතා කරන අය එයින් අත මිදෙන්න වෙනවා. දැන් භාවිතා කරන අය සරණ කරගන්නේ අඤ්ඤ සරණා එයින් මිදුනහම තමයි Taman සරණ කරගන්නේ. දැන් එතකොට ගැටලුවක් තියෙනවා නම් නීතිය සරණ යරුණාම ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය සරණ යන්න බුදුදහමේ අවසර නැහැ. දැන් තේරුම් ගන්නවා බුදුසහම අපේක්ෂා කරන්නේ මිනිස් සමාජය තුළ සාමකාමී සමාජයක් ස්ථාපිත කිරීම කියලා. මැරිලා දකින නිවනක් ගැන කොහෙද මේකේ තියෙන්නේ? අනාගත බුදුන්ගේ ශාසනය සාමී ස්ථාපිත වුණාට අපේ රට හැදෙනවද අද? මේ දහම හැමදාමත් වර්තමානයේ මිනිසුන් ක්‍රියාත්මක කරන්න ඕන දෙයක් නේ. දහම මතු කර ගන්න ඕන. තමන් අදහම සරණක ඉන්නවා. ඒන් ඉවත් වීමෙන් ඔබට දහම හමු වෙනවා. සද්ධර්මයේ හොයාගෙන යන මග මිනිස්සුන්ට පෑදෙනකොට ඒක රටට අමුතුම වාසනාවක් උදා කරන දෙයක්. බලන්න පසුගිය කාලවකවානුව වල පොඩ්ඩක් කල්පනා කරලා බලලා මිනිසුන්ට මතුවුණා ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳගත්තේ ධර්මයේද නීතියද තමාද ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරයද කියලා. ඩීසල් හරි පෙට්‍රල් හරි ගෑස් පෝලිං හරි අපිතාක් ඇති වුණ අර්බුද ඇති වුණා නම් ඒ කවුද? ඔය අඤ්ඤ සරණා නිසා නෙවෙයිද? බිරිඳ සමගමනාපී බිරිඳට වෙඩි තබා මැරුවා නම් සැමියා ඒ ව්‍යාපාද විතර්කේ නැමැති අඤ්ඤ සරණයක් නිසා නෙවෙයිද? අසල්වාසය සමග අමනාපී දුරදිග ගිය බහින් බස් වීමක් නිසා එක්කෙනෙක් ඝාතනය වුණා නම් ඒ අඤ්ඤ සරණා නැත්නම් ව්‍යාපාද විතර්කේ නෙමෙයි දේ කරදරේ කරලා තිබෙන්නේ. මුදලාලි සමග අමනාප වීම තුළින් මුදලාලට කරදර කරන්න ආපු පාරිභෝගිකයා සේවක පිරිස අතින් මැරුම් කෑවා නම් ඒ මැරුම් කෑවේ අඤ්ඤ සරණා නිසා නෙවෙයිද? මෙසේ Tamanගේ හිතෙහි උපදින්නා වූ උත්සන්න වන හැඟීම් විසින් නෙවෙයිද මේ අපරාධ කරන්නේ? ඉතින් ඔකට මල් පූජා කරලා හරියනවද? අපි තෝරන්නේ එහෙම එකක් නේ. මල් පූජා කරන එක පව් හරි වැරදි කියන්නේ නෑ මම. නමුත් ඕකට මල් පූජා කරාට උත්තරේ හරියන්නේ නෑනේ. ඕකට චෛත්‍ය හැදුවට උත්තරේ හම්බ වෙන්නෙත් නෑ. ඕකට නිවන් ප්‍රාර්ථනා කළාට උත්තරේ හම්බ වෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ වදාන්නේ මිනිසුන්ගේ සිතින් මේ තුන් දෙනා බැහැර කරන්න. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක. ඒක ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ජීවත් වෙන මිනිසුන් විසින් ප්‍රායෝගිකව අනුගමනය කරන්න ඕන දෙයක්. එහෙම බුදුදහම කියලා කියන්නේ ප්‍රායෝගික දෙයක්. වෙනගෙන කාගෙන් හරි ඉල්ලන දෙයක් නෙවෙයි. නමුත් සමාජයේ බැලුවොත් එහෙම ওই පූජනීය ස්ථානවලට ගිහිල්ලා කොඩිය එල්ලලා තව જાති කරලා කොච්චර දේවල් ඉල්ලනවද? මම දන්නේ නැහැ ඒව සම්බන්ධයෙන්. එහෙම ඉල්ලන අය ඉන්නවා හැම දෙයක්ම ඉල්ලනවා. නමුත් අපිට මෙන්න මේ මෝඩකම් ටික අතහරින්න පුළුවන් නම් ඊට පස්සේ අපිට තමා හමු වෙනවා. තමාගේ ඇති හැටියට හමු වෙනවා. අන්න තමා සරණ කරන ජීවත් වෙනකොට තවත් කෙනෙක් එක්කලා ඔය කියන දුරදිග යන ගැටුම් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ සරණ කරන ජීවත් වෙනකොට ඊර්ෂ්‍යාව එවන් නැති තැනනේ ධර්මයේ තියෙන්නේ. ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය ෂේ වුණාම නිවීම තියෙනවා කියන්නේ. අන්න සෙවෙන්න පටන් ගන්න එකට තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. දැන් සෝවාන් රහත් දක්වා තමයි ෂේ ප්‍රතිපදාව. පටිසෝතගාමීත්වයේ තිබෙන්නේ. මෙන්න මෙහෙම මේ පෘථග්ජන සමාජයයි ආර්ය සමාජයයි හඳුනා ගන්න. පෘථග්ජන සමාජය 100% ඉඳලා ආර්ය සමාජය එකෙන් පටන් අරගෙන 120 විතර දක්වා ගේන්න පුළුවන් නම් ආර්ය සමාජය එතකොට පෘථග්ජන සමාජය 80ට බහිනවා. ඊට වඩා එහාට බහි කියලා මම කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද බණ අහන්නේ නැතුව තේරෙන්නේ නැතුව මේක ඕනකමක් නැත්නම් කෙනෙක් අනුගමනය කරන්නේ නැහනේ. ඊට ලේසි අර හිතට හැංගීමට වහල් වෙලා මොනවා හරි අවුලක් හදාගන්න එක. අවුලක් හදාගෙන කකුලක් නැතුව ඉන්න එක, අතක් නැතුව ඉන්න එක, පරලෝ යන එක, එල්ලුම් ගස් යන එක මිනිස්සුන්ට ලේසි. මේක ටිකක් අමාරුයි. මෙන්න මේ කරුණ ඔබට වටහා ගන්නට පුළුවනි නම් බුදුරජාණන් වහන්සේලා වැනි උත්තමයෝ ජීවිතය විවරණය කරලා තිබෙන්නේ ජීවිත එකක් වශයෙන් අරන් නෙවෙයි. ඒ මොහොතන උපදින හැඟීමට වහල් වීම මගේ ආත්ම කොට ගැනීම වශයෙන්. එතකොට උන්වහන්සේකින් අනාගත විපාකුත් පෙන්වනවා. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස මමත්වෙන් ගත්තොත් මෙතන ඉවර වෙන්නේ නැහැ. ඔබට තව අනාගත විපාකටත් හේතු ඉතුරු වෙනවා. අර අඤ්ඤ සරණා කියන කාරණා මමත්වෙන් නොගැනීම අමඤ්ඤමානෝ නොගැනීමෙන් ඔබ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන එකතු නොවීමෙන් ලෝභය, දේශය, මොහය අනිත්‍ය බලන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒවා එකතු වීමෙන් වැඩෙනවා නම් එකතු නොවීමෙන් ටික ටික ෂය වෙනවා. දැන් බලන්න දස සංයෝජන කඩාගෙන යන පාරේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියලා නේද තියෙන්නේ කියලා. අර තුනී වෙන්නේ එකතු වෙලාද එකතු නොවීමෙන්ද?
ඊට පස්සේ ඔබට අවදි උතෙන් පටන් නින්දට යනතුරුම ඇස් රතු වෙන්නේ නැති, රුධිර පීඩනය ඉහළ යන්නේ නැති, බාහිර සාධක කොවා තිබුණත් එවන් Taman ප්‍රතිචාර දක්වන්නේ නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒක සැප නෙවෙයිද? දැන් මේ தත්ත්වයේ තේරුම්ගත් නොගත් සමාජයේ ළමා කාලේ ඉඳන් මහලු කාලයට යන විට වැඩිහිටියන් විශේෂයෙන් ධර්මයේ තේරුම් නොගත් පෘථග්ජනමය වැඩිහිටියන් සියලුම ප්‍රශ්න නිසා අවුල් වූ මනසකින් යුක්තව තව ඩිමෙන්සියා කියන රෝගෙකුත් හදාගෙන එහෙමත් නැත්නම් සියලුම දේවල් ලෝකේ හම්බ වෙන දේවල් වැරද්දට පේන කලබල වෙන පුද්ගලයෙක් බවට පත් වෙලා. දැන් මේ තමන් හදාගත්ත දුකට නේද වැටුනේ. ඔය එකම දුකක්වත් තිබුණ නැති ලදරුවා මේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මමත්වෙන් අර ගැනීම තුළ ඒවෙන් දැවෙන ජීවිතයකට පත් වෙලා දැන් සැපද විඳින්නේ. දැන් දුකටපත් වෙලා තිබෙන්නේ. මෙන්න මේක අගට ගිහින් තේරුම් ගත්තාම හදාගන්න බැරි නෑ. නමුත් කල් යනවා අමාරුයි. මොකද අර සියලු දේවල් ආපහු බිඳුවට බස්සන්න ඕනනේ. අර ඇලෙන කරුණු 100ක් නැත්තම් දුක් 100ක් කියලා තිබෙනවා. ඒක 190ට 80ට අන්තිමට එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ කියලා කියන්නේ. 0 වෙනකන් හදන්න වෙනවා. අන්නේ 0 වෙනකන් හදන එක තමයි මේ උපදිනවට එකතු නොවීම කියලා බුදුදහමේ පෙන්වන භාවනාව. විදර්ශනා භාවනාව. වෙන මොකක්වත් කරන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේ කළෙත් ඒකයි. සරියුත් මහ රහතන් වහන්සේලා කළෙත් ඒකයි. අපි කරමින් ඉන්නෙත් ඒකයි. ඔබට තේරෙනවා නම් කරන්න තින්නෙත් මේකයි. වැඩිම භාවනාව කියන එකේ තේරුම වඩනවා කියන එකනේ. එතකොට කය, ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය ප්‍රතිපදාව කියන්නේ ඒක. අදාළ කරුණු තේරුම් ගන්න පුළුවනි නම් තමන් ගත කරන ජීවිතය යහපත් නම් ඒක පිළිබඳ කිසිම වෙනසක් ඕන නැහැ. තමන් ජීවත් වෙන්නට මව්පියන් බලා ගන්න එක, දූ දරුවන් බලා ගන්න එක, රැකියාවක් කරන එක ආදී කාරණා ටිකක් තියෙනවානේ. ඒකේ ඇඳුම් මැදීමක් තියෙනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැනේ. ඒ වායේදීමයි අර තුන් දෙනා අපිව පාලනය කරලා අපේ ගමන් මඟ වෙනස් කරන්නේ. මේ තුන් දෙනා ජීවිතයෙන් එලවලා දාන්න ඕන. බුදුහාමුදුරුවෝ අදාළ පරිදි මේ තුන් දෙනා එලවලා දාපුවම තමයි අපිට සැනසෙල්ල තියෙන්නේ. ඉතින් හරිනේ. ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං. ෂේ වෙන විදිහ තේරුම් අරගෙන ෂේ ප්‍රතිපදාවේ යන්න. ආය කවුරුවත් භාවනා කරවන්න ඕනේ නැහැ. අවදි උතෙන් පටන් නින්දට යනතුරුම Tamanට ඉඩකඩ ලැබෙනවා මේ අවස්ථාව. උප්පන්නං හටගත්තොත් එකතු නොවි අවසන් කරන්න වෙනවා. මේකට පාලි පෙළවල් තියෙන ඕන තරම් මට දැන් මේ කාලය තුල එක කරන්න ඉඩ කර නැහැ. අවශ්‍යත් නැහැ. එබැවින් ඔබට ඔන්න මේ අත්තදීප සූත්‍රයේ සඳහන් තමා කවුද කියලා පෙන්වුවා මම. තමා දිවිනක් කරගන්න හැටි. තමා පිළිසරණ කරගන්න හැටි. ධර්මය දිවිනක් කරගන්න හැටි. පෘථග්ජන පුද්ගලයා අඤ්ඤ සරණෙන් දුකටපත් වෙන හැටි. අඤ්ඤ සරණෙන් දුකටපත් වෙනවා නම් අඤ්ඤ සරණ යන්න එපා කියන එක තමයි අනඤ්ඤ සරණ. මෙතෙන් ආපහු වෙන්න. අදාළ කරුණු තේරුම් ගැනීම සඳහා ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසන ප්‍රාර්ථනා කරමින් අදාගම හෙටම මේ ක්ෂය ප්‍රතිපදාවේ යන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන කෙනෙක් බවට පත් වෙන්නට අනුග්‍රහක බවතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාට නොනසපය දේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා වෛද්‍ය ආයේෂා ලොකුබාලසූරිය මහත්මිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු අතර පරලොසපත්තු විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු රවීන්ද්‍ර ලොකුබාලසූරිය මහතාට පරලොසපත්තු දෙමව්පියන් වන සුගතදාස ලොකුබාලසූරිය පියාණන් සහ ජයවති ලොකුබාලසූරිය මෑණියන්ට පරලොසපත්තු ටීඩී කරුණාරත්න සහ විමලා කරුණාරත්න යන සියලු දෙනාට උපහාරයක් පිණිස වේවා. අවශ්‍ය කෙනෙක් නැත්නම් මේ මහා කුසලයේ අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා භවයකදී මිනිසත් භව ලැබී නිර්වාණ අවබෝධය පිණිස අවශ්‍ය මොග ගන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ සමග සද්ධර්මයේ මුණ ගැසීමෙන් දුක් කෙලවර කරගන්න මං පෙත් වෙර කරගන්නට ලැබේවා. සුජීවත සිටින්නා වූ ඥාති හිත මිත්‍රාදීන්ට ඉක්මන් භවයකදී හෙවත් හැකිනම් මේ භවයේදීම නිර්වාණ අවබෝධය පිණිස කරුණ වටහා ගැනීමට මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවා. කරුණ දේශකයන් වහන්සේට මේ භවයේම අවසන් භවයක බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරලා තින්නේ මේක තියෙනවා නිවන් මඟ සාක්ෂාත් වේවා. මේ මම කියන එක වෙනවා නම් ඒක කියන්න දෙයක් නෙවෙයිනේ නේ. ඒ නිසා ඒ පාරෙන් නම් යන්නේ මේක හමු වෙනවා කියන එක වෙන සැක ඇති කරගන්න එපා. එබැවින් මූලිකායකත්වයන් දරා දිනේවෙන් කරගෙන ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ඒ වගේම සහභාගී වීමෙන්
දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංස මත පිහිටා ඔබගේ පරලොසිපත් මේ වැඩිහිටි ඥාතිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන්න පවුල් වලට කළ මෙහෙවර වෙනුවෙන්. පරලෝකීය ගමනේදී පින නැමැති උදව්ව අවශ්‍ය තැනක වාසය කරත්නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. එතනින් මේ අඳුර දුර වෙන්නේ නැහැ. එතනින් චුත වෙන දවසකදී මිනිසත් බව ලබා මුලදීම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ මේ අඤ්ඤ සරණා වෙනුවට ධම්ම සරණා තෝරගන්ට ලැබීම තුළින් ඔවුන්ටත් නිවෙන සැනසෙනක ජීවිතයක අගේ වටහා ගන්නට ලැබේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබ හැම දෙනාගේ ජීවිත මෙලොව වශයෙන් තවදුරටත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝ සම්පන්න වේවා, යන්නේන ගමන් බන් රැකිය ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවන ලැබී ත්‍රිලක්ෂණයේ ගැඹුරු වටහා ගැනීම තුළින් අනුගාමී ප්‍රතිපදාවක් තුළ බුදු සමයේ පෙන්වන මේ තමා සරණ කරගෙන මංපිත් විවර කරගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං